හරි. අපිට කීවෙනි පිටුවද කතා කරන්න තියෙන්නේ අද? ඔව්. කීවෙනි පිටුවද කතා කරන්න තියෙන්නේ? කීවෙනි පිටුවද මාතෘකාව මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්. ඔව්. ළමයි කවුරු හරි කියන්නේ ඉක්මනට 21 පිටුවද සරල රේඛීය නිෂ්පාදන හැකියාව මායිම. ඒක ඉගෙනුවද? ඒක උගන්වලා ඉවරද? සරල රේඛීය නිෂ්පාදන හැකියාව මායිම උගන්වලා ඉවරද? ඔව්. ඒ කියන්නේ 21 පිටුව ඉවරයිනේ. එහෙනම් තියෙන 22 පිටුව මූලයට අවතල නිෂ්පාදන හැකියාව මායිම වෙන්න ඕනි. අන්න හරි. මූලයට අවතල නිෂ්පාදන හැකියාව මායිම කොටස තමයි අද අංජනා මූලයට උත්තරද අවතලද? මූලයට අවතල නේද? ඒක කළා. ආද උත්තරයක තියෙන්නේ. හරි හොඳයි. මූලයට උත්තරේ. හරි බලමු ගන්න. මූලයට උත්තර උත්පාදන කියනවා. ගොඩක් දේවල් කියලා තියෙනවා. වැඩි වෙන අවස්තික පිළිවෙල නීතිය. වැඩි වෙන අවස්තික පිළිවෙල නීතිය කිව්වද? කියන්නකො. වැඩි වෙන අවස්තික පිළිවෙල නීතිය ඉගෙනුවද්ද? නෑ. කළා නෑ. හරියට කියන්න මොකද? විජිතා වැඩි වෙන අවස්තික පිළිවෙල නීතිය කොටස ඉගෙනුවද නැද්ද? සර් මං ආවේ නෑ සර්. සෝක්නේ. එතකොට උපමාලි වැඩි වෙන අවස්තික කරේ ඔව් කරා සර් කරානේ කරා. කරා කියනවා කරේ නැහැ කියනවා. හරි. එහෙනම් අද ඇත්තේ මූලයට උත්තර නිෂ්පාදන හැකියාව මායිම. හරි. එතකොට කද්දප්ප මේ ළමයින්ට කරපු ගාන මතක නැහැ. හරි. වැඩි වෙන අවස්තික පිළිවෙල නීතිය කතා පටන් ගමු. වැඩි වෙන ආවස්තික පිරිවැය නීතිය. දැන් එදා මම කියා දුන්නා ඔයගොල්ලන්ට වැඩි වෙන ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද කියලා. වැඩි වෙන ආවස්තික පිරිවැය කියලා කිව්වේ නිෂ්පාදන හැකියාව මායිමක් නැත්නම් නිෂ්පාදන හැකියාව ගැන කතා කරද්දී අපි කිසියම් භාණ්ඩයක නිෂ්පාදනය අඛණ්ඩව වැඩි කරගෙන යද්දී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යන තත්ත්වයක්. නැත්නම් එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ඉහළ යන තත්ත්වයක්. මේ අපි වැඩි වෙන අවස්තික පිරිවැයක් කියලා කතා කරා. ආවස්තික පිරිවැය එහෙම වැඩි වෙන්න හේතු විදිහට අපි කතා කරා ඒ භාණ්ඩ දෙක නිෂ්පාදනය සඳහා යොදා ගන්න නිෂ්පාදන සාධක සමජාතීය නොවීම. මේ තාක්ෂණය වෙනස් වීම. සම්පත්වල ඵලදායීතාවයේ භාණ්ඩ දෙකට වෙනස් විදිහට මේ ඵලදායීතාවයක් දක්වනවා නම් එක් කර්මාන්තයකින් නම් තව කර්මාන්තයකට සම්පත් මාරු කරන්න යද්දී අකාර්යක්ෂමතා පැන නැගෙනවා නම් අන්න ඒ වගේ තත්ත්වවලදී අපි කිව්වා වැඩි වෙන අවස්තික පිරිවැයක් ඇති වෙන්න පුළුවන් කියලා.
නේද? වැඩි වන ආවස්තික පිරිවැයක් ඇති වෙන්න පුළුවන් කියලා අපි කිව්වා. හරි. එතකොට වැඩි වන ආවස්තික පිරිවැය කියන එක තමයි ලෝකේ තාත්වික තත්ත්වය. ඒ කියන්නේ නිෂ්පාදන සාධක ගත්තොත් ඇත්තටම සමජාතීයව නැහැ. එක භාණ්ඩයකට වැඩි කාර්යක්ෂමතාවයකුත් තව භාණ්ඩයකට අඩු කාර්යක්ෂමතාවයකුත් තමයි දක්වන්නේ. භාණ්ඩ දෙකකට සමාන කාර්යක්ෂමතාවයක් දක්වන නිෂ්පාදන සාධක හරි විරලයි. ඊළඟට තාක්ෂණයේ හැම භාණ්ඩයකටම එකම ආකාරයෙන් යොදා ගන්න බෑ. එක් භාණ්ඩ සඳහා වෙනස් තාක්ෂණයන් පාවිච්චි කරන්න. එතකොට ලෝකයේ වඩාත්ම දැකිය හැකි ප්‍රායෝගික තත්ත්වය තමයි නීතියක් හැටියට ඔය කතා කරන්නේ වැඩි වන ආවස්තික පිරිවැය නීතිය කියන්නේ. ලෝකයේ වඩාත් ප්‍රායෝගිකව දැකිය හැකි ආවස්තික පිරිවැය තත්ත්වය. හරි. දැන් ඉල්ලුම් නීතිය වගේ හිතලා තියෙනෙත් එහෙමනේ. සාමාන්‍ය වෙළඳපොළකට ගියොත් 99%ක් යම් අපිට දකින්න තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. භාණ්ඩයක මිල වැඩි වුණොත් ඒ භාණ්ඩයෙන් මිලදී ගන්න ඒකක ප්‍රමාණය අඩු කරනවා. හරි. මිල අඩු වුණොත් මිලදී ගන්න ඒකක ප්‍රමාණය වැඩි කරනවා. බොහෝ භාණ්ඩවල හා සේවාවල මිල සහ මිලදී ගන්නා ප්‍රමාණය අතර තියෙන ඔන්න ඔය වගේ සම්බන්ධයක්. හැබැයි මොකද්ද ඒ දෙක අතර අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ බොහෝම විරල අවස්ථාවල. අපි ඒව ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා කියලා කතා කරනවා. ඉල්ලුම් නීතිය කියලා එක හදලා තියෙන්නේ ලෝකෙ වැඩිපුරම ඒක තමයි පේන්නේ. එතකොට ආවස්තික පිරිවැය තත්ත්ව අතරිනුත් අපිට වැඩිපුරම පේන්න තියෙන්නේ වැඩිවන ආවස්තික පිරිවැය තත්ත්වයේ හින්දා. ඒ කියන්නේ සාධක සමජාතීය නෑ, තාක්ෂණය වෙනස්, එක් කර්මාන්තයකින් තව කර්මාන්තයකට සම්පත් මාරු කරද්දී කාර්යක්ෂමතාව පැන නගිනවා. ඔන්න ඔය වගේ කාරණා හින්දා අපි කියනවා ලෝකයේ වඩා තාත්වික තත්ත්වයේ වැඩි වන අවස්තික පිරිවැය කියලා. ඒ හින්දා ඒක නීතියක් හැටියට ප්‍රකාශ කරනවා. හරි. එතකොට ඒක මෙතන කොහොමද කියන්නේ? නිෂ්පාදන හැකියාව මායිමක් මත එක් භාණ්ඩයක නිමව සමාන ඒකක ප්‍රමාණයකින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් අතහරින ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වීම. නිෂ්පාදන හැකියාව මායිමක් මත එක් භාණ්ඩයක නිමවම සමාන ඒකක ප්‍රමාණයකින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් අත්හරින ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වීම. ඒතර නිෂ්පාදන හැකියාව මායිමක් මත කියන එක අනිවාර්යෙන් එන්න ඕන කියලා තමයි කියන්නේ. හරි. එතකොට වැඩි වන ආවස්තික පිරිවැය ඇති වෙන්න හේතුම තමයි වැඩි වන ආවස්තික පිරිවැය නීතියට හේතු හැටියට දාලා තියෙන්නේ. සම්පත් සමජාතීය නොවීම. එක භාණ්ඩයකට වැඩි කාර්යක්ෂමතාවයකුත් තව භාණ්ඩයකට අඩු කාර්යක්ෂමතාවයකුත් දක්වනවා. නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ වෙනස් වීම. ඒ කියන්නේ භාණ්ඩ දෙක සඳහා භාවිතා කරන තාක්ෂණයේ වෙනස්. සාධක ඵලදායීතාවය එකිනෙකට වෙනස්. ඒ කියන්නේ එක භාණ්ඩයකට දක්වන සාධක ඵලදායීතාවය නෙමෙයි තව භාණ්ඩයකට දක්වන. එතකොට වෙනස් වෙනවනේ. හරි. එතන ඔන්නෝවා තමයි ආවස්තික පිරිවැය නීතියට හේතු. වැඩි වෙන ආවස්තික පිරිවැය නීතියට හේතු. ඔය පොඩ්ඩක් මතක තියාගන්නම වෙනවා. හරි. ඊට පස්සේ තමයි අපිට කතා කරන්න තියෙන්නේ මූලයට උත්තර නිෂ්පාදන හැකියාව මායිම කියලා. මේක ප්‍රායෝගිකව ටිකක් දකින්න අමාරු තත්ත්වයක්. මූලයට උත්තර නිෂ්පාදන හැකියාව මායිම කියන එක. හැබැයි අපිට සංකල්පමය වශයෙන් ඉගෙන ගන්න තියෙනවා. ඔය සරල වේහි එකයි මූලයට උත්තර එකයි සාමාන්‍ය සංකල්පමය පැහැදිලි කිරීම. හරි. ඒ කියන්නේ ප්‍රායෝගික ලෝක දකින්න ටිකක් අමාරු වේවා. වැඩි වන අවස්තික පිරිවැය නැත්නම් මූලයට අවතර හැකියාව මායිම තමයි ලෝකේ වැඩිපුර දකින්න පුළුවන්. ඒ හින්දා තමයි අර සංකල්ප පැහැදිලි කරන්නේ. ඒකම ඕනෝපයෝජනය, ආර්ථික වර්ධනය වගේ අර නිෂ්පාදන හැකියාව මායිමට අදාළ සංකල්ප පැහැදිලි කරද්දී අපි මූලයට අවතලයවනේ පාවිච්චි කරන්නේ. සරල වේ කියවොත් මූලයට උත්තරයවත් පාවිච්චි කරන්නේ නැහැ. ඒක පාවිච්චි කරලා ලකුණු දෙන්නෙත් නැහැ කියලා මම ඔයාලට කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් අපි අද බලමු මූලයට උත්තර නිෂ්පාදන හැකියාව මායිම ගැන. මූලයට උත්තර හැකියාව මායිම. තව අමතර කාරණයක් තියෙනවා පොඩ්ඩක් කියන්න. දැන් අපි මූලයට උත්තර නිෂ්පාදන හැකියාව මායිම ගැන බලමු. මූලයට උත්තර. දැන් ඒ කියන්නේ අපි මෙන්න මෙහෙම හැකියාව මායිමක් ඇන්දොත් අපි මේ මූලයේ ඉඳන් බැලුවොත් දැන් මේ පැත්තෙන් එහාදියල බැලුවොත් මූලයේ ඉඳන් බැලුවොත් අපිට පේන උත්තර පැත්ත. ඒ කියන්නේ මෙන්න මේ වගේ.
අපිට උත්තර පේන්නේ මේ උත්තර පැත්තනේ පේන්නේ. මේ පැත්තෙන් බලන උත්තර පැත්තක්. එතකොට මෙන්න මේ හැඩයේ නිෂ්පාදන හැකියාව මායිම් වලට අපි කියනවා මූලයට උත්තර නිෂ්පාදන හැකියාව මායිම් කියලා. මූලයට උත්තර නිෂ්පාදන හැකියාව මායිම් කියලා. හරි. එතකොට මම මේක මතක දාන්න ඕනේ. අපි මෙන්න මේ වැඩක් කරනවා. දැන් අපි දන්නවා ආවස්තික පිරිවැය තියෙන්න පුළුවන් ආකාර තුනයිනේ. ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙන්න පුළුවන්, වැඩි වන ආවස්තික පිරිවැයක් තියෙන්න පුළුවන්, අඩු වන ආවස්තික පිරිවැයක් තියෙන්න පුළුවන්. ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙන වෙලාවට නිෂ්පාදන හැකියාව මාන සරල රේඛීයයි. වැඩි වන ආවස්තික පිරිවැයක් තියෙන වෙලාවට නිෂ්පාදන හැකියාව මාන මූලයට අවතරයි. එහෙනම් තව එක ආවස්තික පිරිවැය ප්‍රභේදයක් තියෙන්නේ. අඩු වන ආවස්තික පිරිවැය තමයි තියෙන්නේ. එහෙනම් මූලයට උත්තර හැඩයක් ගන්නවා ඇත්තේ නිෂ්පාදන හැකියාව මායිම මූලයට උත්තර හැඩයක් ගන්නවා ඇත්තේ මොන ආවස්තික පිරිවැයක් තියෙන වෙලාවකද? ඔව් මොන ආවස්තික පිරිවැයක් තියෙන වෙලාවටද මූලයට උත්තර හැඩයක් ගන්නවා ඇත්තේ? අඩු වෙන ආවස්තික පිරිවැයක් තියෙන වෙලාවට. හරි අඩු වෙන ආවස්තික පිරිවැයක් තියෙන වෙලාවට. දැන් අපි බලන්න හදන්නේ ඒක එහෙමද කියලා. හරි ඒක එහෙමද? හරි එතකොට මම අඳිනවා ඉස්සෙල්ලාම මූලයට උත්තර නිෂ්පාදන හැකියාව මායිම මම ඇඳලා පස්සේ මම මේ කරන වැඩේ කළාට පස්සේ ඔයා ලියා ගන්න දැම්ම ලියා ගන්න කලබල වෙන්න එපා. මොකද මට සමහරවිට මේක වෙනස් කරන්න කිව්වොත් මම වෙනස් කරනවා. ඒ හින්දා ඔයා කලබල වෙන්න එපා දැම්ම ලියා ගන්න. මම x සහ y කියලා භාණ්ඩ දෙකක් ගන්නවා. හරි හරි ඔන්න ඔමාදින හරි එතන මේක සරල රේඛාවක් වෙන්න බෑ හරි තාපුටක් හැඩ කරමු ඔන්න ඔය හැඩයට මම අදින හරි එතකොට ආය 20 30 40 50 කියලා මම x අරන් තියෙනවා. මෙතන ගන්නවම 30යි 80යි 60යි 40යි 20යි මෙතන දී. හරි. ඊට පස්සේ මම පොඩ්ඩක් මේව ලකුණු කරලා බලනවා. මෙන්න මේ හරි එකක් තියෙනවා. මේ හරියට එකක් තියෙනවා. හරිද? මේ හරියට එකක් තියෙනවා. හරි තව එකක් තියෙනවා. මම එනවා. පැහැදිලි. හරි. ඔන්න යෝගේ එන්න තියෙන්නේ. පැහැදිලි. හරි. එතකොට මම මේවට දානවා මෙතන A B C D E සහ F කියලා. හරි. ඊට පස්සේ මම මේවට අගයන් දාන්නම්කෝ. හරි. මෙතන 80යි දැන් ගාමු 70ක් විතර මෙතන. ඊට පස්සේ මෙතන ගාමු 50ක් විතර. හරි. ඊට පස්සේ මෙතන ගාමු 32ක් විතර.
මෙතන දාමු 15ක් විතර. හරි. මම ඔය මට සාමාන්‍ය එන ගණන් දෙන්න. හරි. හරි. එතකොට ඔන්න ඔහම මම නිෂ්පාදන හැකියාව මායමක් ඉස්සෙල්ලා නිර්මාණය කරගන්නවා. හරිද? එතකොට මේකේ මේ ටික ඔයාලට පැහැදිලිව පේනවද? මේ අංක ඔක්කොම පැහැදිලිව පේනවද? අවුලක් නැද්ද? පැහැදිලිව පේනව නේද ඒක? හරි. 100 80 70 50 60 50 40 අවුලක් නැද්ද? පේනවනේ? හරි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. හරි. මම කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. මම ආවස්තික පිරිවැයක් හොයලා බලනවා. ආවස්තික පිරිවැය හොයලා බලනවා. බලාගෙන ඉන්න. ඔයාලා දැන් මොකුත් කරන්න යන්න එපා. නිමෝම් සංයෝගය කියනවා. ඊට පස්සේ x නිපදවීමේ ආවස්තික පිරිවැය තියෙනවා. y නිපදවීමේ ආවස්තික පිරිවැය තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ නිමෝම සංයෝග දැන් අපි a සිට b දක්වා b සිට c දක්වා c සිට d දක්වා d සිට e දක්වා e සිට f දක්වා සංයෝග දාගන්න. මම ඉස්සෙල්ලාම x නිපදවනවා කියලා කියන්නේ x වැඩි කරනවා එතකොට y අඩු වෙනවා. එතකොට x වැඩි කරන මම පටන් ගන්න x බිඳුවෙන්. x බිඳුව කියලා කියන්නේ y c x බිඳුවෙන් තියෙන මෙතන a වලදී. එතකොට මම a ඉඳන් b වලට යනවා කියන්නේ x වැඩි කරනවා 10ක් y අඩු කරනවා කීයක්ද? x 10ක් වැඩි කරනකොට y කීයක් අඩු කරලා දෙනවා? ඔව් x 10ක් වැඩි කරනකොට y කීයක් අඩු කරලා? 30ක් අඩු කරලා තියෙනවා. එහෙනම් අපි x නිපදවීමේ ආවස්තික පිරිවැය හොයන්නේ කොහොමද? delta x බෙදීම delta y. මෙතන හොයන්නේ delta y බෙදීම delta x. එහෙමනේ. දැන් මෙතන බලන්න 10ක් වැඩි කරා 30ක් අඩු කරා නම් උත්තරේ 3. ඒකේ තේරුම මොකද්ද? x එකක් වැඩි කරන්න y 3ක් අඩු කරන්න වෙනවා. ඊළඟට b සිට c දක්වා ආවොත් එහෙම ඒත් මම වැඩි කරලා තියෙනවා 10ක්. බලන්න මම අඩු කරලා තියෙන්නේ 20යි. 20යි. උත්තරේ 2යි. මෙතනට වඩා ආවස්තික පිරිවැය මෙතන අඩුයි. x එකක් හදන්න. ඊළඟ එක බලන්න මෙතන ඉඳන් මෙතනට යනකොට c සිට d දක්වා යනකොට 30ක් වැඩි කරනවා. 10ක් වැඩි කරනවා. මම අඩු කරලා තියෙනවා 50 ඉඳන් 32කට 18ක්. නේද? 18ක් අඩු කරලා තියෙනවා 10ක් වැඩි කරන්න. 1.8යි. හරි 1.8යි. මගේ x එකක් නිපදවීම ආවස්තික පිරිවැය y එකක වලින්. ඊළඟට d සිට e දක්වා යද්දී 32 ඉඳන් 15ට 17ක් අඩු වෙලා තියෙනවා 10ක් වැඩි වෙලා තියෙනවා. 10ක් වැඩි වෙලා 17ක් අඩු වෙලා නම් 1.7යි. එතකොට x එකක් නිපදවන්නේ 1.7ක් කැප වෙනවා ඒ අතර. මෙන්න මේ සංයෝග අතර 10ක් x වැඩි වෙනවා 15ක් y අඩු වෙනවා 15ක් අඩු වෙලා 10ක් වැඩි වෙලා නම් 1.5යි x එකක් හද. මෙන්න බලන්න x එකක් නිපදවන්න කැප කරන y එකක ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යන තත්ත්වයක්. ඊළඟට අපි y නිපදවීමේ ආවස්තික පිරිවැය බලනවා. එතකොට y පටන් ගන්න ඕනේ y බිඳුවේ. එතකොට මෙතන ඉඳන් එන්න වෙන්නේ. මෙන්න මෙතනදී x 50ක් තියෙනවා y බිඳුවක් කියලා. ඊළඟට y වැඩි කරනවා 15ක්. හරි. ඊළඟට 32 දක්වා වැඩි කරනවා. ඊගාවට 50 දක්වා වැඩි කරනවා. 70 දක්වා වැඩි කරනවා. 100 දක්වා වැඩි කරනවා. මොකද එතකොට තමයි ගානට මේ පැත්තේ මේ ගාන අඩු වෙන්නේ. අපිට මෙහෙම 20ක් කියලා ගත්තොත් එහෙම මේ පැත්තට ආයෙ කඩේක් ඇඳලා බලන්න වෙනවා මේ පැත්තේ ගාන. හරි. ඒතකොට මේක නිකන් සම්පූර්ණ අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ඒකද ඊට වඩා ලේසි මේ ගත්ත ප්‍රමාණම ගන්න එක. හරි.
අපි මුලින්ම වැඩි කරනවා y 15ක්. හරි. y 15ක් වැඩි කරනවා. y 15ක් වැඩි කරනකොට x 10ක් අඩු වෙනවා. මේ y මෙතන ඉඳන් මෙතනට 15ක් එනකොට x 50 ඉඳන් 40ට 10ක් අඩු වෙනවා. දැන් ඉතින් ඔන්නවා බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඒතර මම කැල් එක පාවිච්චි කරනවා. හරි. මම කැල් එක පාවිච්චි කරනවා. අවුලක් නැහැ. හරි. අවුලක් නැහැ. 10 වෙදී 15. 0.6. හරි. එතකොට එතන කියන්නේ y එකක් හදන්න x 0.66ක් කැප වෙනවා. අපි තව වැඩි කරනවා y ටිකක්. එතකොට මෙතන වැඩි වෙනවා 17ක්. නේ 17ක් වැඩි වෙනවා 10යි අඩු වෙන්නේ x වලින්. එතකොට 10 බෙදන්න ඕනේ 17ෙන්. 0.5යි 8යි. ඒක ආකරන වඩා කැප කරන ප්‍රමාණය අඩුයි. ඊගාවකේ බලන්න 32 ඉඳන් 50ට 18ක් වැඩි කරනවා අඩු කරන්නේ 10යි. එතකොට අපි බලමු. බිංදුවයි දශම 5යි. 5යි 5. ඒතර කැපකිරීම තව ටිකක් අඩුයි. ඊගාවට තව 20ක් අපි වැඩි කරනවා 10ක් අඩු කරනවා එතකොට. හරි. 20ක් වැඩි කරනවා 10ක් අඩු වෙනවා. දශම 5යි. ඊළඟට 30ක් වැඩි කරනවා 10ක් අඩු කරලා 0.3යි. දැන් ඔයාලට පේනවද ඉකෝන එක්සෑම් එකේදී කැල්ල අරගෙන යන්න බෑ. හරි. ඉකෝන වලට කැල්ල කරා යන්න දෙන්නේ නැහැ. හරි. මේ බලන්න y ඒකකයක් සඳහා කැප ගන්න x ඒකක ප්‍රමාණයක් ක්‍රමයෙන් පහළ ගිහින් තියෙනවා. ඒතර මෙතන අපි යන්නේ f ඉඳන් e වලට e ඉඳන් d වලට d ඉඳන් c වලට c ඉඳන් b වලට b ඉඳන් a වලට. අපි මෙහි ඉඳන් මේ පැත්තට ගියේ x වැඩි කරන්නේ මේ පැත්තට මේ පැත්තට. හරි. එහෙනම් ඔන්න අපිට කියන්න පුළුවන් මූලයට උත්තර නිෂ්පාදන හැකියාව මායිමකදී හැම වෙලේම ආවස්තික පිරිවැය අඩු වෙනවා. භාණ්ඩ දෙකෙන් ඕන එකක ආවස්තික පිරිවැය අඩු වෙන ස්වභාවයක් දකින්න පුළුවන්. හරි. එහෙනම් ඔය පිටුවංග 21 මේ තියෙන හිස්තැනේ මේක සටහන් කරගන්න ඕනේ. ඊට කලින් පොඩ්ඩක් අපි නෝට් එක බලලා ඉන්න. හරි. අඩුවන ආවස්තික පිරිවැය තත්ත්වයක් යටතේ අඳින ලබන නිෂ්පාදන හැකියාව මායිම වක්‍රයේ මූලයට උත්තර හැඩයක් ගන්නු ලබන. හරි. මේදී එක් භාණ්ඩයක් නිපදවීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වේ. එනම් එක් භාණ්ඩයක නිමවුම වැඩි කරමින් යන විට අනෙක් භාණ්ඩයේ නිමවුම අඩු වන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වේ. ඊට පස්සේ කියන මෙහෙම කතාවක්. අඩුවන ආවස්තික පිරිවැයක් දැකිය හැකි වන්නේ නිෂ්පාදනයේ වැඩිවන පරිමාණානුකූල ඵල පවතින කොට. ආයෙ මොකද කියන්නේ? අඩු යෙදවුමක් දාලා හරි වැඩි නිමවුමක් ගන්න පුළුවන්. ඒ කියන්නේ යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා නම් අපි වැඩි වෙන පරිමාණානුකූල ඵල කිව්වේ. එතකොට අපි ගොඩාක් ඒකක ප්‍රමාණයක් ගන්න කැප කරන්න ඕනේ අනෙක් ඒකක ප්‍රමාණය. සම්පත් ප්‍රමාණය අඩු වෙන තත්වයකදී තමයි මේ වගේ එකක් දකින්න පුළුවන්. පැහැදිලිද? දැන් හිස්තැනක් තියෙනවා. හිස්තැනේ මේ ප්‍රස්ථාරය ඇඳලා මේ වගුව ඇඳගන්න. ඔයාට කැමති විදිහට ඉඩ කළමනාකරණය කරගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ওই පිටුවෙන් එහා පැත්තට යන්න බෑ. ඕක ඇතුළෙම. එහෙනම් ඒකේ මුකුත් අවුලක් නැහැනේ. හරි. ඊට පස්සේ අපි එහා පැත්තට යමු. නිෂ්පාදන හැකියාව මායිමක් විතැන්වීම. නිෂ්පාදන හැකියාව මායිමක් විතැන්වීම ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. නිෂ්පාදන හැකියාව මායිමක් විතැන්වීම ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. බලමු විතැන්වීමක් කියන්නේ මොකක්ද කියලා. නිෂ්පාදන හැකියාව මායිම විතැන්වීම. නිෂ්පාදන හැකියාව මායිම
විතැන්වීම. හරි. හැකියා ආයිම මොකද්ද විතැන් වෙනවා කියලා කියන්නේ? ඔව් විතැන්වීමක් කියන්නේ මොකක්ද? ඔව් මොකද්ද ඔයාලට හිතෙන්නේ විතැන්වීමක් කියලා කිව්වහම මොකද්ද ඔයාලට හැඟෙන්නේ? තේරුම් යන්නේ මොකක්ද? මොකක් වෙනවා කියලා. ඔව් විතැන් වෙනවා කියලා කිව්වහම ඔයාලට තේරුම් යන්නේ මොකක් වෙනවා ඇති කියලා. ඔව් චලනය වීමක් අපිට කියනවා මෙහෙම. ගමන් කිරීම. හරි. නැත්නම් වෙනස් වීම. වගේ දෙයක් තමයි මේ විතැන් කිරීමක් කියලා නැත්නම් විතැන් වීම කියලා කියන්නේ. එතකොට නිෂ්පාදන හැකියාවයිම අඳිද්දී ඔයාට මතකද අපි දැම්ම උපකල්පන 4ක්. නිෂ්පාදන හැකියාවයිම අඳිද්දී උපකල්පන 4ක් දැම්මා. මොනවද? භාණ්ඩ වර්ග දෙකයි නිපදවන්නේ. ඊළඟට සම්පත් සම්භාරය නොවෙනස්ව පවතිනවා. තාක්ෂණය නොවෙනස්ව පවතිනවා. සම්පත් පූර්ණව සහ ප්‍රශස්තව උපයෝජනය කරනවා. ඔය ටිකනේ අපි හිතුවේ. එතකොට උපකල්පන 4ක් තියෙනවා. ඕකෙන් ඔය මෙන්න මේ උපකල්පන දෙක. සම්පත් සම්භාරය නොවෙනස්. සම්පත් සම්භාරය නොවෙනස්. සහ තාක්ෂණය නොවෙනස් කියලා අපි උපකල්පනය කරනවානේ. මෙතන මේ සම්පත් සම්භාරය කියුවහම ඔයාලට මතකද නිර්වචනය කරනවානේ සම්පත් ප්‍රමාණයයි ඒවායේ ඵලදායීතාවය කියන දෙකේ එකතුව කියලා. හරි. තාක්ෂණය නොවෙනස් කියලා අපි උපකල්පනය කරානේ. එතකොට මෙහෙම මේ උපකල්පන දෙක තියෙන තාක්කල් තමයි අපි අඳින හැකියාවයිම අපි හිතමුකෝ අපි මෙන්න මේ විදිහට රටක යම් සම්පත් ප්‍රමාණයක් තියෙනවා ඒ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. රටක යම් තාක්ෂණයක් තියෙනවා ඒ තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. භාණ්ඩ වර්ග දෙකයි හදන්නේ. මේ තියෙන සම්පත් ප්‍රමාණය උපරිම පාවිච්චි කරනවා කියලා හිතලා අපි මෙහෙම හැකියාවයිමක් ඇඳහම හරි හැකියාවයිමක් ඇඳහම මේ උපකල්පන දෙක අර අනිත් උපකල්පන දෙක කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. ඇයි? භාණ්ඩ වර්ග දෙකක් හදනවා කියන එකට වඩා වෙනස් එකක් මේකේ දාන්න බෑනේ දෙකයිනේ දාන්න පුළුවන්. ඊළඟට සම්පත් උපරිම සහ ප්‍රශස්තව උපයෝජනය කරනවා කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමම තමයි. හරි. ඒ අර මෙන්න මේ උපකල්පන දෙක තියෙනවා. ඒතර මේ උපකල්පන දෙක මෙහෙම තියෙන තාක් අනිත් දෙක කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ හැමම තියෙනවා. වෙනස් වුණොත් වෙනස් වෙන්නේ මේ දෙන්න. මේ උපකල්පන දෙක මෙහෙම තියෙන තාක්කල් මෙහෙම පවතින තාක්කල් මේ හැකියාවයිම මෙතන ඉන්නවා. දැන් මෙයා මෙතන ඉන්නවා. මේවා මෙහෙම තියෙන තාක්කල් මෙයා මෙතන ඉන්නවා. මෙයාලා වෙනස් වුණොත් එයාලා වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරලා ඇඳපු මෙයාට මොකද වෙන්නේ? ඔව් මෙයාටත් මොකද වෙන්නේ? ඈ මොකද වෙන්නේ? මොකද කියන්නේ? ඔව් වෙනස් වෙන්න එපා නේ? අපි මෙයාව ඇඳේ මෙයාලා දෙන්න වෙන අනිත් දෙන කොහොමද වෙනස් වෙන්නේ? මේ දෙන්න වෙනස් වෙන්නේ නැහැ කියලා හිතලා තමයි මෙයා ඇඳේ. එහෙමනම් මෙයා වෙනස් වුණොත් මෙයාලා වෙනස් වුණොත් එයාලා වෙනස් වෙන්නේ නැහැ කියලා හිතලා ඇඳපු මෙයාවත් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඔන්න ඔය වෙනස් වීම මේ උපකල්පන වල වෙනස් වීමක් හින්දා හැකියාමායම වෙනස් වුණොත් අන්න අපි කියනවා හැකියාමායම විතැන් වුණා කියලා. හැකියාමායම විතැන් වුණා කියලා නැත්තම් වෙනස් වුණා කියලා. වෙනස් වෙනවා විතැන් වෙනවා. එතකොට ওই විතැන් වීම වෙන්න පුළුවන් හේතු දෙක මොනවද? මෙන්න මේ කාරණා දෙක වෙනස් වීම. මේ කාරණා දෙක වෙනස් වීම ආකාර රාශියකට වෙන්න පුළුවන්. මේ කාරණා දෙක වෙනස් වීම ආකාර රාශියකට වෙන්න පුළුවන්. මොන ආකාරයකට වුණත් මේ කාරණා දෙකෙන් එකකට බලපාන සිද්ධියක් වුණොත් මෙයා වෙනස් වෙනවා. ආයෙත් කතා දෙකක්
නැහැ. පැහැදිලිද? හා. මහේෂ්ට තේරුණාද? ඔව් මහේෂ්ට තේරුණාද? අවුලක් නැද්ද? හෂීන් තේරුණාද ඔයාට? හෂීන්ට තේරුණාද? සඳුනි right. දැන් එහෙනම් අපි ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ මේ සම්පත් සම්භාරය නොවෙනස් කියලානේ අපි උපකල්පනය කරන්නේ. ඒක වෙනස් වුණොත් වෙනස් වෙන්නේ කොහොමද? තාක්ෂණය නොවෙනස් කියලා උපකල්පනය කරනවා වෙනස් වුණොත් වෙනස් වෙන්නේ කොහොමද? මේ කාරණා දෙක වෙනස් වෙන්න බලපාන හේතු මත මෙයා වෙනස් වෙනවා. හරි. එතකොට මෙයා වෙනස් වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මෙයාට වෙනස් වෙන්න පුළුවන් ආකාර දෙකයි තියෙන්නේ. එක්කෝ මෙයා ඉස්සරහට යනවා. එක්කෝ එයා පිටිපස්සට එනවා. හරි. එතකොට මේක තමයි වෙනස් වීම. එතකොට ඉස්සරහට යනවා. පිටිපස්සට එනවා. ඉදිරියට විතැන් වෙනවා පසුපසට විතැන් වෙනවා. ඉදිරියට විතැන් වෙන එකට අපි කියන්නේ කොහෙට විතැන් වෙනවා කියලා. ඉදිරියට විතැන් වෙන එකට අපි කියන්නේ කොහෙට විතැන් වෙනවා කියලා. ඒ කියවම ඉස්සරහට ගියොත් අපි ඒකට කියන්නේ කොහෙට විතැන් වෙනවා කියලා. දකුණට අන්න හරියි. පිටිපස්සට ආවොත් අපි කියනවා යා වමට විතැන් වෙනවා කියලා. දැන් ඉතින් කොහොමද ඔය වම දකුණ හොයාගන්නේ? දැන් මේකේ වමක් දකුණක් හොයාගන්න විදියක් නැහැ. ඔව්. ඒක වෙන්නේ මෙහෙම උදේ. දැන් මේ මම ඉන්නවනේ. දැන් මේ මම ඉන්නවනේ. දැන් මම ඉන්නේ මේ ප්‍රස්තාර දිහා බලාගෙන කියමුවා මේ අත. හරිද? දැන් මම ප්‍රස්තාර දිහා බලාගෙන ඉන්නවනම් දැන් ඒතර මගේ පිටිපස්සනේ ඔයාලට පේන්නේ. ඒතර මම මේ පෑනක් තියාගෙන ඉන්නවනේ අතක. ඒතර මම පෑන තියාගෙන ඉන්නේ කොයි අතේද? මේ අත් දෙකෙන් පෑන තියාගෙන ඉන්නේ කොයි අතේද? ඔව් පෑන තියාගෙන ඉන්නේ කොයි අතේද? දකුණේනේ. හරි. එතකොට මේ පෑන තියාගෙන ඉන්න අත පැත්තට යනවා. ඒක දකුණට. මේ පැත්තට යනවා. පෑන නැතිව වම් අතට. මේ පැත්තට යනවා වමට. දැන් ඔයාගෙත් එහෙමනේ. ඔයාගේ පොතේ හැකියාව ආයම දිහා බලාගෙන ඉන්න. දකුණු අත පැත්ත සහ වම් අත පැත්ත තීරණය කරන්න. දැන් මේක මගේ පොත නා. මම මෙහෙම පොත දිහා මෙහෙම බලන් හිටියොත් මේ දකුණු අත පැත්ත පෑන දින්නේ මේ දින්නේ වම් අත පැත්ත. ඒතකොට මේ පැත්තට යනවා නම් දකුණට මේ පැත්තට යනවා නම් වමට. හරි. එහෙම නැත්නම් මම මේ ප්‍රස්තාරෙ මෙහෙම අත් දෙක තිබ්බහම අක්ෂ දෙක මේ වගේ කියලා හිතුවොත් මේ වගේ දකුණු අත මේ පෑන දින්නේ. ඒතකොට මේ පැත්තට යනවා දකුණට මෙහෙට යනවා නම් වමට මේ වගේ වම් අතනේ. මේ අක්ෂයේ වම් පැත්ත මේ පැත්ත මේ අක්ෂයේ පැත්තට ආවොත් වම් පැත්තට මේ පැත්තට ගියොත් දකුණට මේ අක්ෂයේ හරි එහෙම හිතන්න පුළුවන් වමට දකුණ හරි ඊළඟට මම ඔයගෙන් අහන ප්‍රශ්නේ දකුණට විතැන් වුණොත් ඒකේ තේරුම නිෂ්පාදන හැකියාව වැඩි වෙලාද අඩු වෙලාද දකුණට නැත්නම් ඉස්සරහට ගියොත් ඒකේ තේරුම නිෂ්පාදන හැකියාව වැඩි වෙලාද අඩු වෙලාද වැඩි වෙලා අන්න හරියි වමට આવොත් ඒකේ තේරුම නිෂ්පාදන හැකියාව අඩු වෙලා නිකන් අපිට උනම් බලන්න පුළුවන් මෙතන අපි හිතමුකෝ මේවා 100යි මේවා 100යි හදන්නේ කියලා. එතකොට තව ටිකක් ඉස්සරහට ගියා කියන්නේ 100ට වඩා වැඩි. මේ පැත්තේ 100ට වඩා වැඩි. එහෙනම් නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා කියන්නේ හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා දෙකේ. මෙහෙට එනවා කියන්නේ හැකියාව අඩු වෙනවා කියන්නේ හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය දෙකෙන්ම අඩු වෙනවා. කොච්චර? දැන් ඔයා තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ මේ නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න සහ අඩු වෙන්න බලපාන්න පුළුවන් හේතු මොනවාද? සම්පත් සම්භාරය මොකද වෙන්න ඕනේ නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න? සම්පත් සම්භාරයට මොකක් වුණොත්ද නිෂ්පාදන හැකියාව වැඩි වෙන්නේ? සම්පත් සම්භාරය මොනවා වුණොත්? වැඩි වුණොත් අන්න හරි. අඩු වුණොත් එහෙනම් අපිට විතර වෙනවා. තාක්ෂණය මොකක් වෙන්න ඕනේ? ඉස්සරහට යන්න නිෂ්පාදනය කියන්නේ. තාක්ෂණය මොනවා වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ දියුණු වෙන්න ඕනේ. වැඩි දියුණු වෙන්න ඕනේ. වැඩි වෙනවා කියලා කියන්න බෑ. ඒක වැඩි දියුණු නැත්නම් දියුණු වෙන්න ඕනේ. තාක්ෂණයේ පිරිහීමක් වුණොත් හරි ඒ කියන්නේ තාක්ෂණික නොගැලපීමක් ආවොත් එහෙම හැකියාව ආයෙම වමට විතන් වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අපි තාක්ෂණයේ යාවත්කාලින කරේ නැත්නම්
ඒ අර අලුත් උපකරණ හැම අපිට පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන් සමහරවිට. ඒක නිෂ්පාදන හැකියාව අඩු වෙන්න පුළුවන්. හරි. ඒකට සම්පත්වල ඵලදායීතාවය මොනවා වෙන්න ඕනද නිෂ්පාදන හැකියාව මායම දකුණට යන්න. සම්පත්වල ඵලදායීතාවය මොකක් වෙන්නේ? වැඩි වෙනවා. සම්පත් සම්භාර වැඩි වුණත් ඵලදායීතාවය වැඩි වුණත් හැකියාව වැඩි වෙනවා. අඩු වුණොත් හැකියාව අඩු වෙනවා. දැන් ඉතින් මෙහෙමයි. සම්පත් සම්භාරය කිව්වම ඕකාසේ ඕන තරම් જાති තියෙනවානේ. ශ්‍රමයේ තියෙනවා, භූමියේ තියෙනවා, ප්‍රාග්ධනයේ තියෙනවා, ව්‍යවසායකත්වයේ තියෙනවා. ඔය ඕන එකක් වැඩි වෙන්න පුළුවන්. ඒවයින් කව උදාහරණ දෙනවනේ. අර කණිය නිදියක් හොයා ගන්නවා, ගෑස් නිදියක් හොයා ගන්න. ඒතකොට මේ භූමියේ මොනවා හරි වැඩි වීමක් නේ? ජනගහනය වැඩි වෙනවා. නැත්නම් රට ඇතැරලා යනවා මිනිස්සු. අන්න ඒතකොට ශ්‍රමය අඩු වෙනවා. දැන් මේ දවස්වල ලංකාවේ වෙන්නේ. මම දැක දාලා තියෙනවා ඉතාලියට කොහෙද වීසා යතුම් පත්‍ර 16000 ගණනක් දාලා තියෙනවා. මේ දවස් ටිකට. එතකොට ඉතාලියට වගේ යන්න බෑනේ පුතේ නිකන් මිනිස්සුන්ට. ඒ කියන්නේ හොඳ ඉගෙනගත්ත රටට වැඩදායි මිනිස්සු යන්නේ. හරි. ඒතකොට ලංකාව අතහැරලා ලංකාවට වැඩ කරන්න පුළුවන් හොඳ ඉගෙනගත්ත දක්ෂ මිනිස්සු ලංකාවෙන් එළියට යනවා. අපි ඔකට කියනවා බුද්ධිගලණය කියලා. බුද්ධිමත් මිනිසුන් රට හැර යනවා. මේ වෙනකොට වේගවත් වෙලා තියෙනවා. ඇයි තව අවුරුදු කිහිපයකින් ලංකාව කියලා කියන්නේ ජීවත් වෙන්න ඉතාම නුසුදුසු රටක් බවට පත් වෙනවා කියන ඉඟිය ලැබිලා තිනවා මේ වෙනකොට. ඒ හින්දා ලංකාවේ දැනට ඉන්න බුද්ධිමත් මිනිස්සු රට අතහැරලා යනවා යන්න පුළුවන් මිනිස්සු. පැහැදිලි. මටත් යන්න පුළුවන් කමක් තිබ්බා නම් මම යනවා. දැන් මට යන්න බෑ. හරි. දැන් යන්න බෑ. නැත්තම් මමත් යනවා. පැහැදිලි. හරි. මේකේ ඉඳලා තේරුමක් නැහැ. හැබැයි දැන් යන්න බෑ. දැන් තියෙන වගකීම් ටික පැටලලා තියෙන විදිහ අනුව දැන් යන්න බෑ. හරි. ඒ විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු කාලේ වගේ මේ වගේ තත්ත්වයක් තිබ්බනම් අනිවාර්යෙන් රට අතහැරලා යනවා. හරි. එතකොට දැන් ඒ වගේ එන ලක්ෂ මිනිස්සු ඔක්කොම යනවා. එතකොට ලංකාව ඉතුරු වෙන්නේ අර බත් පැකට් එකටයි අරක්කු බෝතලයටයි ඡන්දෙ දෙන, ටකරමකට ඡන්දෙ දෙන, සිල්රෙද්දකට ඡන්දෙ දෙන නූගත් මිනිස්සු පිරිසක්. ඒ මිනිසුන්ව පාලනය කරන හරි ලේසි දේශපාලඥයන්ට ඒවා ඉතින් අනාගතේ රටේ නිෂ්පාදන හැකියාවට මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයට ගොඩාක් අහිතකර විදිහට බලපාන්න පුළුවන්. පැහැදිලි? හරි. හරි. ඔය බුද්ධිගලණය කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. බුද්ධිගලණය කියන්නේ මොකක්ද එතකොට? උගත් මිනිස්සු රට අතෑරලා වෙන රටකට සංක්‍රමණය වෙනවා. ආයේ මේ පැත්තවත් බලන්න නැති වෙන්න. ඒක තමයි තියෙන අවුල. හා. ඔය අපෙන් අහන්න පුළුවන් නිෂ්පාදන හැකියාව මායම් ගැන කතා කරද්දී. ඊළඟ අවුරුද්දේ වාට පේපර් එක හැදෙන්නේ. එතකොට මේ වර්තමානයේ වෙන සිදුවීම් ඔයාගේ පේපර් එකට ආදේශ කරන්න පුළුවන්. හරි. එතකොට ඒව ගැන අවධානයෙන් ඉන්න එක වැදගත්. හා. එහෙනම් අපි පොඩ්ඩක් බලමු නිෂ්පාදන හැකියාව මායම් විතන්වීම කියන එක. නිෂ්පාදන හැකියාවේ සිදුවන වෙනස්කම් හේතු කොටගෙන නිෂ්පාදන හැකියාව මායම විතන්වීමේවත් හැකියාව මායම පවතින ස්ථානයේ වම් පසට හෝ දකුණු පසට ගමන් කිරීම හැකියාව මායම විතන්වීම ලෙස හැඳින්වේ. එනම් විභව නිමවුම් මට්ටමේ සිදුවන වෙනස් වීම. නිෂ්පාදන හැකියාව සිද්ධ වෙන වෙනස් වීම. නිෂ්පාදන හැකියාව මායම ගොඩනැංවීමේදී පදනම් වන උපකල්පන එකක හෝ කීපයක. උපරිම වෙනස් වෙන පුළුවන් උපකල්පන දෙකයි. නිෂ්පාදන හැකියාව වෙනස් වීම සිදුවේ. එකී නිෂ්පාදන හැකියාව වෙනස් වීමට අනුකූලව හැකියාව මායමේ සිදුවන වෙනස් වීම විතැන්වීමක් ලෙස හඳුන්වනවා. මේ සඳහා සම්පත් සම්භාරය හෝ සම්පත්වල ඵලදායීතාවයේ වෙනස් වීමක් සිදු විය යුතුය. සම්භාරය වෙනස් වෙන්න ඕනේ, එක ඵලදායීතාවය වෙනස් වෙන්න. තාක්ෂණය වෙනස් වෙන්න. හැකියාව මායම දකුණට විතැන්න. ආර්ථික විභව නිමවුම් මට්ටම කියන්නේ නිෂ්පාදන හැකියාව ඉහළ යාම හේතු කරගෙන හැකියාව මායම දකුණට විතැන්වීම සිදු වේ. හැකියාව මායම දකුණට විතැන්වීම සඳහා ආර්ථිකයේ සතු සම්පත් සම්භාරය හෝ සම්පත්වල ඵලදායීතාව ඉහළ යා යුතුය. එබැවින් සම්පත් සැපයීම ඉහළ යාම, ගුණාත්මක තත්ත්වයේ ඉහළ යාම, ඵලදායීතාව ඉහළ යාම, තාක්ෂණයේ දියුණුව ආදී මත හැකියාව මායම දකුණට විතැන්නේ. උදාහරණ ලියා ගන්න අවශ්‍ය නැහැනේ. දන්නවනේ. හරි. හැකියාව මායම වමට විතැන්වීම කියලා කියන්නේ මොකද්ද? විභව නිමවුම් මට්ටමේ සිදුවන පහළ යාමක් නිසා හැකියාව මායමේ සිදුවන වෙනස් වීම. මේ සඳහා සම්පත් සම්භාරය හෝ ඵලදායීතාවය අඩු වීම වෙන්න ඕනේ. තාක්ෂණයේ පිළිහෙන්න ඕනේ. සම්පත්වල ගුණාත්මක தත්ත්වය පහළ යන්න ඕනේ. දැන් මම ඔයාගෙන් ඊගාවට අහන ප්‍රශ්නේ. හැකියාව මායම විතැන්වෙන්නේ මේ විදිහට විතරද? ඒ කියන්නේ මේ සමාන පරතරයක් සහිතව වමට හෝ දකුණට විතරද හැකියාව මායම විතැන්වෙන්න පුළුවන්? මොකද ඔයා කියන්නේ ඒ ගැන? ඔව් මොකෝ ඔයා කියන්නේ? මෙහෙම විතරමද විතැන්වෙන්න පුළුවන්? නෑ.
විතැන් වෙන්න පුළුවන් පුතේ එක එක විදිහට. හරි. දැන් සාමාන්‍යයෙන් ප්‍රධාන විතැන්වීම වෙන්නේ වමට සහ දකුණට. නේ? වමට සහ දකුණට. එතකොට ඔයාගේ 22 පිටුවේ තියෙන ඉඩ මම වෙන් කර ගන්නවා මෙන්න මෙහෙම. ඔයා කලබල වෙන්නේ නැතුව පොඩ්ඩක් බලාගෙන ඉන්න. එතකොට මේ තියෙන්නේ දකුණට විතැන්වීම. එහෙනම් මේ පැත්තට අපි ගන්නවා වමට විතැන්වීම. එතකොට දකුණට විතැන් වෙන්න පුළුවන් සමාන්තරව විතැන් වෙන්න පුළුවන්. නේ? සමාන්තරව විතැන් වෙන්න. බලාගෙන ඉන්න. මෙන්න මේවා. එතකොට ඒක තේරුම මොකද්ද? මේ හැකියා මායම දකුණට විතැන් වෙන්න බලපාපු සිදුවීම භාණ්ඩ දෙකටම සමාන බලපෑමක් කරලා තියෙනවා. එහෙම වුණොත් තමයි මෙහෙම වෙන්නේ. ඊගාවට මෙහෙම වෙන්න පුළුවන්. එතකොට මේක සමාන්තර විතැන්වීමක් නෙවෙයි අසමාන්තර විතැන්වීමක්. හැබැයි දකුණට නේ. එතකොට මේ බලපාපු සිද්ධිය දකුණට විතැන් වෙන්න බලපාපු සිද්ධිය y අංශයට වැඩියෙන් x අංශයට අඩුවෙන් බලපාලා තියෙන්නේ. හරි. මම තව පොඩ්ඩක් මට මේ පල්ලෙහාට ලියා ගන්න ඕනේ. පහළ ලියන්න ඉඩ මදි පුතේ. ඒක මම මෙහෙම ලියනවා. එතකොට මේක 1 මේක 2 තුන්වෙනි එක මම මෙතෙන්ට දානවා. x සහ y. හරි. එතකොට මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන්. මේකත් දකුණට විතැන්වීමක් තමයි. මේ වගේ විතැන්වීමකට අපි මොකක්ද කියන්නේ? අර වගේ විතැන්වීමකට මොකක්ද අපි කියන්නේ? ඔව්. ඒ වගේ විතැන්වීමකට අපි මොකක්ද කියන්නේ? ආංශික විතැන්වීමක් කියලා කියන එක පැත්තකින් විතැන් වෙලා. එතකොට මේ විතැන් වෙන්න බලපාපු සිද්ධිය මේක නම් බලපාලා තියෙන x භාණ්ඩයට විතරක්. ඒ වගේ y භාණ්ඩයට විතරක් බලපවන්නත් පුළුවන්. x y ඔහොම මෙහෙම. හරි. එතකොට ඒ දකුණට විතැන් වෙනවද? හැබැයි ඒක බලපාලා තියෙන්නේ y භාණ්ඩයට විතරයි. හරි ඒ සිද්ධිය. ඒ වගේ වමට විතැන්වීමක් වෙන්න පුළුවන් මෙහෙම. බලාගෙන. x සහ y තියෙනවා මේ වගේ තියෙනකොට මෙහෙම වමට විතැන් වෙන්න පුළුවන් සමාන්තර. එතකොට සමාන්තර වමට විතැන් වෙනවා කියන එකේ තේරුම වමට විතැන් වෙන්න බලපාපු සිද්ධිය බලපාන තියෙනවා භාණ්ඩ දෙකටම සමාන ආකාරයෙන්. එතකොට මේකත් අසමාන්තරව විතැන් වෙන්න පුළුවන් y x මෙහෙම මේ වගේ. එතකොට මේ සිද්ධිය x භාණ්ඩයට වැඩිපුර y භාණ්ඩයට අඩුවෙන් බලපානවා. හරිද? දැන් මේ අසමාන්තර විතැන්වීම y වැඩියෙන් x අඩුවෙන් වෙන්නත් පුළුවන් x වැඩියෙන් y අඩුවෙන් වෙන්නත් පුළුවන්. මම එකක් දැම්මේ. හරි. ඊළඟ තුන්වෙනි එක මොකක් හරි සිදුවීමක් බලපානවා x වලට විතරක්. හැකියාව අඩු වෙන්නේ. එතකොට x වලින් විතරක් වමට විතැන් වෙනවා. හරි. ඊළඟ මොකක් හරි සිදුවීමක් බලපානවා හැකියාව මායම අඩු වෙන්න. හැබැයි ඒක බලපාලා තියෙන්නේ y අංශයට විතරයි. y අංශයට විතරයි. හරි. ඒක ඔන්න ඔය වගේ මේක අමතරව අර මේ අසමාන්තර විතැන්වීම තව වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඔය තමයි සාමාන්‍ය හැකියාව මායම විතැන්වීම වමට දකුණට වෙන්න පුළුවන් විදි. එතකොට අපි පිටුවක 22 තියෙන ඉඩ දෙකට බෙදාගෙන දකුණට විතැන්වීම සහ වමට විතැන්වීම කියලා මේ ප්‍රස්තාර 8ම දාගන්න ඕනේ. ඔය ඔක්කොම විතැන්වල විදි තමයි. හරි. තාගාල වෙලික අරගන්න ඔක්කොම ටික. ඒක ඉවරයි මම හිතන්නේ ඉවර ඇති. හරි. එහෙනම් මම මේක මකලා දානවා.
හරිනේ? හරි. අපි ඊට පස්සේ යනවා හිඟක හැකියා මායම මගින් විවිධ සංකල්ප විග්‍රහ කිරීම කියන කොටස ගැන කතා කරන්න. හරි. හැකියා මායම මත පිහිටි ලක්ෂය නැත්තම් තේරීමේ ලක්ෂය කියලා කියනවා. පළවෙනි කාරණා. කොහොම අපිට කාරණා ගොඩක් කතා කරන්න තියෙනවා. හරි. අපි පළවෙනි එක ගමුකෝ. හැකියා මායමක් මත පිහිටි ලක්ෂය. හැකියා මායමක් මත ඉන්නවා නම් නිමවුම් ලක්ෂය. නැත්තම් ආර්ථිකයේ නිමවුම. ඒකේ තේරුම ඒ ආර්ථිකය තමන්ගේ පාවිච්චි කරන්න තියෙන සම්පත් ටික උපරිම කාර්යක්ෂමතාවයකින් පාවිච්චි කරලා කියන එක. හැකියා මායම මත නම් නිමවුම් ලක්ෂය තියෙන්නේ. ඒකේ තේරුම පාවිච්චි කරන්න පුළුවන් උපරිම හොඳම විදිහට සම්පත් ටික පාවිච්චි කරලා. පාවිච්චි කරලා තමයි හැකියා මායම මත ඉන්නේ. එතකොට අපිට හැකියා මායම මත ඉන්නවා නම් හැකියා මායම මත තෝරගන්න පුළුවන් එක සංයෝගයයිද තියෙන්නේ සංයෝග ගොඩක් තියෙන්නේ. හැකියා මායම මතදී අපිට තෝරගන්න එක සංයෝගයයිද තියෙන්නේ සංයෝග කීපයක් තියෙනවා. සංයෝග ගොඩක් තියෙනවා. ඒ හැකියා මායම මත ඕනම සංයෝගයක් තෝරා ගැනීමේ නිදහස අපිට තියෙනවා. පූර්ණ සේවා නියුක්තියක. ඒ කියන්නේ. හරි. තේරුණාද? හරි. ඒක පූර්ණ සේවා නියුක්තියක් කියලා කියන උපරිම පාවිච්චි කරලා. එතකොට හැකියා මායමක් මත ලක්ෂයකට යන්න නම් අපි සම්පත් උපරිම උපයෝජනය කරන්න ඕනේ. පාවිච්චි කරන්න ඕනේ. උපරිම පාවිච්චි කළාම අපිට හදන්න පුළුවන් එක සංයෝගයක් විතරක් නෙවෙයි තියෙන්නේ. අපිට හදන්න පුළුවන් සියලුම සංයෝග ටික හැකියා මායම මත ඕනම ලක්ෂයකින් ගන්න පුළුවන්. හැකියා මායම මත එක් ලක්ෂ වලින් ගන්න පුළුවන් සංයෝග ටික. හරි. එතකොට අපි හැකියා මායමක් මත ඉන්නවා කියන එකේ තේරුම අපි සම්පත් උපරිම පාවිච්චි කරලා කියන එක. ආයේකේ කතාවක් නැහැ. හරිද? අපි මේ වගේ හැකියා මායමක් ඇඳගහම මෙයාගේ මත මේ ලක්ෂ්‍ය මම කීපයක් ලකුණු දුන්නා තව ඕන තරම් තියෙනවා ඈ. මේ තව තියෙනවා මේ මැද ඕන තව ලකුණු කරන්න පුළුවන්. මේ ඕනම සංයෝගයකින් අදහස් වෙනවා සම්පත් උපරිම භාවිතා කළා කියලා. හේතුව අපි නිර්වචනය කරද්දී කියනවා සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් උපරිම පාවිච්චි කරලා තමයි මේ සංයෝග ටික යා කරලා මේ රේඛාව අඳින්නේ කියලා. ඒතකොට මේ සංයෝග හැම එකකින්ම පෙන්නනවා සම්පත් උපරිම වශයෙන් පාවිච්චි කරලා භාණ්ඩ දෙකෙන් හදන්න පුළුවන් ප්‍රමාණය. භාණ්ඩ දෙකෙන් හදන්න පුළුවන් ප්‍රමාණ. එතකොට දැන් අපි මේ සංයෝගය තෝරගත්තොත් එන්න මේ සංයෝගය එක මම A කියලා ගන්නම්කෝ. එතකොට එතනදී භාණ්ඩ මෙන්න මේ ප්‍රමාණයක් හදන්න පුළුවන්. x භාණ්ඩ සහ y භාණ්ඩ වලින්. දැන් මේක ස්ථීර නියමයක් නැහැනේ මම තෝරගන්න ඕනේ ඒ සංයෝගයමයි කියලා. නේ? මට ඕන නම් පුළුවන් ඒ අතහැර මේ b වගේ සංයෝගයකට එන්න. මම මේක b කියලා ගන්නවා. මට ඒකේ සීමාවක් නැහැ. එතකොට මේ රට අනුව මේක තීරණය වෙන්නේ. එක් රටවල වල තමන්ට අභිමතයේ පරිදි සංයෝගය තෝරගන්න පුළුවන්. ඒතර අපි හිතමු B රට තෝරගන්නවා කියලා කවුරු හරි. මේ එතකොට මෙතන x3 y1. එතකොට මේ බලන්න. අපි y ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා ඒ වෙනුවට x ප්‍රමාණයක් වැඩි කරලා තියෙනවා. එතකොට තෝරා ගැනීමක් කරද්දී මොකද්ද ඇති වෙන්නේ? දැන් අපි මේ තෝරා ගැනීමක් කරලා තියෙන්නේ. A අතහැර B තෝරගෙන. තෝරා ගැනීමක් කරද්දී හැකියාවයිම මත ලක්ෂයකදී තෝරා ගැනීමක් කරද්දී මොකද්ද ඇති වෙන්නේ? ආවස්තික පිරිවැයක්. එහෙනම් මේ තේරීමේ සංකල්පයේදී ආවස්තික පිරිවැය කියන එකත් අපිට පැහැදිලි කරන්න පුළුවන්. මේ අනිත් සංයෝග මම අයින් කරනවා. පැහැදිලි? අනිත් සංයෝග මම අයින් කරනවා.
හරි. එතකොට ඔන්න මතක තියාගන්න. එතකොට අපිට ඕන නම් ඒත් නැතුව බීත් නැතුව වෙනම එකක් තෝරගන්නත් පුළුවන්. මතක තියාගන්න ඕනේ හැකියා මායම මත ඉන්නකොට අපිට විකල්ප සංයෝග ඕනෑ තරම් තියෙනවා. ඒතකොට එක සංයෝගයක් අතහැරලා තව සංයෝගයකට යන්න පුළුවන්. එක සංයෝගයක් අතහැරලා තව සංයෝගයකට යද්දී එක භාණ්ඩයක නිෂ්පාදනය වැඩි වෙනවා තව භාණ්ඩයක නිෂ්පාදනය අඩු වෙනවා. ඒතකොට එක භාණ්ඩයක නිෂ්පාදනය වැඩි වෙනවා කියලා කියන්නේ අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය අඩු වෙනවා කියලා කියනවා. අඩු වෙන ටිකට අපි කියනවා අර අනික් භාණ්ඩ නිෂ්පාදනය වැඩි කිරීමේ ආවස්තික පිළිවෙල. ආවස්තික පිළිවෙල. පැහැදිලිද? එහෙමනම් ඔන්න තේරීමේ සංකල්පය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. දැන් පොඩ්ඩක් බලමු. ආර්ථිකයක් පූර්ණ සේවා නියුක්තියක් හා පූර්ණ නිෂ්පාදනයක් අත්කරගෙන ඇති විටක එකී ආර්ථිකයට නිබඳ විය හැකි විකල්ප නිමෝම සංයෝගයන් නිෂ්පාදන හැකියාව මායිම මත පිහිටි විවිධ ලක්ෂ්‍ය වලින් පෙන්නුම් කෙරේ. දැන් මම අර මාක් කරලා පෙන්නුවේ. මෙම විවිධ සංයෝගයන් අතර සමාජ වර්ණයට ඒ කියන්නේ සමාජයේ කැමැත්තට සමාජ වර්ණය කියන්නේ සමාජ කැමැත්ත වඩා ගැළපෙන නිමෝම සංයෝගයේ තෝරා ගැනීම සිදු කළ යුතුයි. මිනිසුන්ගේ කැමැත්ත එපේ හදන්න. දැන් ලංකාවේ වෙන්නේ එහෙමද? ලංකාවේ කොහොමද හැකියාව මායම මත නැහැ එකක්. හැකියාව මායම මත හිටිය කියලා අපි උපකල්පනය කරොත් ඔයා හිතන්නේ ලංකාවේ සමාජ වර්ණයට ගැළපෙන භාණ්ඩද හැදෙන්නේ? නෑ. සමාජ වර්ණයට අනුව නම් භාණ්ඩ හා සේවා හැදෙන්නේ උද්ඝෝෂණ තියෙන්න බෑනේ. දැන් මේ දවස්වල ඔයාට ප්‍රවෘත්ති වලුත් බලන්න පුළුවන් අර පෝර සම්බන්ධයෙන් තියෙනවනේ ප්‍රශ්නය. එතකොට ජනතාව ඉල්ලනවා කාර්යක්ෂම පොහොර වර්ගයක්. ඒක කාබනික වේවා රසායනික වේවා. කවරක් හෝ කාර්යක්ෂම පොහොර වර්ගයක් ඉල්ලනවා වගා කටයුතු සඳහා. ආණ්ඩුව බයිලා ගසමින් ඉන්නේ. දැන් ජනතාව වර්ණය කරන්නේ නැත්නම් කැමැත්ත ප්‍රකාශ කරන්නේ වැඩිපුර රසායනික පොහොර වලට. ඒක හරි. යවුලක් නැහැ. හරි. ඒකේ කාර්යක්ෂමතාවය වැඩිනේ. එතකොට කාබනික පොහොර වල කාර්යක්ෂමතාවයේ සාපේක්ෂව අඩුයි. හැබැයි කාබනික පොහොර දුන්නොත් හරි. දෙන්නේ නැහැනේ. මිනිසුන්ට හදාගන්න කියන. එතකොට ටිකක් ලොකු ගැටලුවක් උතන තියෙනවා. ආණ්ඩුව දෙන්න උත්සාහ කරනවා එක සංයෝගයක්, භාණ්ඩ සංයෝගයක්, මිනිස්සු ඉල්ලනවා තව සංයෝගයක්. ගැටලු සහගතයි. හරි. ඒතර අපි දෙන්න ඕනේ සමාජ වර්ණයට ගැලපෙන එක. මිනිස්සු ඉල්ලන එක. හරි. මිනිස්සු ඉල්ලන එක. ආණ්ඩුවට අනිත් හැම එකම දෙන්න පුළුවන් මිනිස්සු ඉල්ලන එක. පොර ටික විතරක් දෙන්න බෑ. මිනිස්සු ඉල්ලන්නේ නැති ඒවාත් දෙනෝනේ. ගෑස් එක ගණන් එකට එකක් වැඩි කරලා දෙනවා මිනිස්සුන්ට. ඒ මිනිස්සු ඉල්ලන්නේ මේ දෙන්නේ. ඉල්ලන දේ දෙන්නේ. ඉල්ලන්නේ නැතිව බලෙන් දෙනෝනේ. එහෙම තමයි. හරි. ඒ ආණ්ඩුවල හැටි. ඊට පස්සේ කියනවා මෙහෙම. ඒ අනුව කිසියම් රටක සම්පත්තුගේ වර්තමානය හා අනාගතය අතර තේරීම් කරන ආකාරය මත එම රටෙහි වෘද්ධිය තීරණය වේ කියලා. ඒක මොකක්ද කියලා මම ඔයාලට පැහැදිලි කරා. අනෙක් අතර තේරීම් කිරීමේදී ආවස්තික හරි. එහෙනම් ඔන්න වර්තමානයේ කරන තෝරා ගැනීම මත අනාගතයේ ආර්ථික වර්ධනය තීරණය වන විදිහ තමයි මේ පැහැදිලි කරන්නේ. පැහැදිලි? හරි. ඊට අමතරව අර තෝරා ගැනීමේදී ආවස්තික පිළිවෙලක් හට ගන්නවා කියන එකත් අපිට පැහැදිලි කරන්න පුළුවන්. හරි. ඊළඟ මම මේ දෙකම අහනවා. ඊගාවට අපි බලමු හිඟකම හැකියාව මායමෙන් පෙන්눔 කිරීම. හිඟකම හැකියාව මායමෙන් පෙන්눔 කිරීම. මොකද්ද හිඟකම කියලා කියන්නේ? දෙල් ලබන අවස්ථාවක අසීමිත ඕවනාවන් වලට සාපේක්ෂව සම්පත් වල තියෙන සීමිත බව. එහෙම නැත්නම් අපි කියනවා භාණ්ඩ ප්‍රමාණය සහ මිනිසුන්ගේ ඕවනාව අතර තියෙන නොගැලපීම. ඕනෑම වෙලාවකදී රටකට නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය සහ ඒ භාණ්ඩ ප්‍රමාණයෙන් සම්පූර්ණ කරගන්න තියෙන මිනිස් වමනා ප්‍රමාණය අතර තියෙනවා ગેප් එකක්. පරතර. හැම වෙලෙම ධන පරතරයක් තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩ ප්‍රමාණයට වඩා ඉහළින් තමයි තියෙන්නේ. ඒ භාණ්ඩ ටිකෙන් සම්පූර්ණ කරගන්න පුළුවන්
උවමනා ප්‍රමාණය. එතකොට මෙන්න මේ වගේ කතාවක් උතන වෙන්නේ. දැන් හැකියා මායිමෙන් පෙන්නන්නේ අපි මේ වගේ හැකියා මායිමක් ගන්නොත් මේකෙන් පෙන්නන්නේ මේ මායිමෙන් පෙන්නන්නේ මේ ආර්ථිකයට නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණය. මේ කවර තැනක තියෙන සංයෝගයකින් උනත් පෙන්නන්නේ මේ ආර්ථිකයට නිෂ්පාදනය කළ හැකි උපරිම භාණ්ඩ ප්‍රමාණය. එතකොට හැම වෙලේම ඒ භාණ්ඩ ප්‍රමාණයට වඩා ඒ භාණ්ඩ ප්‍රමාණයෙන් සම්පූර්ණ කරගන්න තියෙන ඌමනා ප්‍රමාණය ඉහළින් තියෙනවා. එතකොට මේ ඕන තැනක හරි තියෙන භාණ්ඩ ප්‍රමාණයට වඩා මිනිස්සුන්ගේ ඌමනා මෙන්න මේ වගේ තැනක තමයි මිනිස්සුන්ගේ ඌමනා තියෙන්නේ. මේ ඕන තැන. මේ එළිය ඕන තැන. දැන් බලන්න මෙන්න දැන් මම නිකන් අකුරු කරලා පෙන්නන්නම් ඔයාලට. මේ වගේ සංයෝගයක් හැකියා මායිමෙන් එළියනේ තියෙන්නේ. x y භාණ්ඩයෙන් මේ වගේ ප්‍රමාණයකුයි x භාණ්ඩයෙන් මේ වගේ ප්‍රමාණයකුයි සම්පූර්ණ කරගන්න බෑ. අපි සාමාන්‍යයෙන් මේ කෙලින්ම තියෙන මෙන්න මෙතන සංයෝග ලකුණු කරොත් මේ බලන්න අපිට යන්න පුළුවන් උපරිම මෙච්චරයි. හැබැයි මිනිස්සු ඉල්ලනවා කොච්චරද? x වලකින් මෙච්චරකුයි y වලින් මෙච්චරකුයි. එතකොට මේ තියෙන x සහ y ප්‍රමාණයෙන් බෑනේ මේ ටික සම්පූර්ණ කරන්න. හරිද? එහෙනම් අපිට කියන්න පුළුවන් හැකියා මායිමෙන් එළියේ තියෙන සංයෝගයකින් පෙන්වන්න පුළුවන් අපිට අසීමිත උවමනා. ඔන්නෝකයි අපි තේරුම් ගන්න. මේ සංයෝගයෙන් පෙන්වන්නේ අසීමිත උවමනා. මේ මායිම මත තියෙන සංයෝගයකින් පෙන්වන්නේ මොනවද? සීමිත සම්පත් වලින් හදන භාණ්ඩ. එතකොට සීමිත සම්පත් මෙතන තියෙනවා අසීමිත උවමනා මෙතන තියෙනවා. ඒ දෙන්න අතර පරතරයක් තියෙනවා. ඒක තමයි හිඟකම කියන්නේ. ඔන්නෝමයි හැකියා මායිමෙන් හිඟකම පෙන්වන්නේ. එහෙනම් හැකියා මායිමට දකුණින් පිහිටි එපිටින් පිහිටි ඕනෑම ලක්ෂයකින් හිඟකම පෙන්වන්න කරන්න පුළුවන්. ඒතර එළියේ තියෙන ලක්ෂයෙන් පෙන්වන්නේ අසීමිත උවමනා. මායිම මත තියෙන ලක්ෂයෙන් පෙන්වනවා සීමිත සම්පත් වලින් හදන්න පුළුවන් භාණ්ඩ. ඒ දෙන්න අතර පරතරයක් තියෙනවා. ඒකට කියනවා හිඟකම කියලා. හරි. එහෙනම් අපි හිඟකම නිරූපණය කරනවා මෙන්න මෙහෙම. මේ තියෙන්නේ හිඟකම පෙන්වන ලක්ෂය. මේ ඕන තැනක ඩොට් එකක් තියලා හිඟකම පෙන්වන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නිෂ්පාදන හැකියා මායිමක් වගේ පෙන්වන්නේ කිසියම් දෙව්ලබන අවස්ථාවක කිසියම් ආර්ථිකයක් සහ සම්පත් පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයෙන් නිෂ්පාදනයට යොදා ගන්නකොත් එකී ආර්ථිකයට බෙදවිය හැකි උපරිම භාණ්ඩ සංයෝගයන්ය. ආර්ථිකයට හැකියා මායිමට දකුණින් පිට නිමෝම් සංයෝගය අත්කර ගැනීමට උවමනාව තිබුණද හිඟකම එකට බාධා. මිනිස්සු කැමති මේ වගේ සංයෝගයකට යන්න. හැබැයි සම්පත් සීමිත වීම එකට හරස් වෙනවා. එනම් හිඟකම යන්නේ අදහස් වන්නේ මිනිස්සු දෙව්ලබන අවස්ථාවක ආර්ථිකයට ඇත්ත වශයෙන් නිබදවිය හැකි භාණ්ඩ ප්‍රමාණයට සාපේක්ෂව මිනිස්සු වමනා ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බවයි. ඒ නිසා දකුණින් පිට ඕලක ලක්ෂයේ හිඟකම පෙන්වන්න පුළුවන්. දැන් ඔයාගේ එක්සෑම් එකට අහුවොත් හිඟකම පෙන්වන්නේ කොහොමද හැකියා මායිමක් කියලා. මේ විස්තර ටික ලියලා තමයි ප්‍රස්තාරය අඳින්නේ. මේ විස්තර පාඩම් කර ගැනීම ඔයාට බාරයි. හොඳේ? පාඩම් කර ගැනීම ඔයාට බාරයි. එහෙනම් එහා පැත්තේ පිටු අංක 24 තියෙනවා ඉඩ ප්‍රස්තාරය අඳින්න. හරි. ඊට පස්සේ ඊගාව සංකල්පයට යනවා අපි හැකියා මායිමට වම්පසින් පිහිටි ලක්ෂය නැත්නම් සම්පත් භාවිතයේ අකාර්යක්ෂමතාවය. දැන් අපි මේ හැකියා මායිම මත ඕනෑම ලක්ෂයකින් පෙන්වන්නේ තියෙන සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරනවා
කියලා හිතලා ගන්න පුළුවන් භාණ්ඩ සංයෝගය. නේ? හැකියා මායිම මත ඕනම සංයෝගයකින් පෙන්වන්නේ අපි සම්පත් උපරිම පාවිච්චි කරොත් අපිට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය. එතකොට අපි උපරිම පාවිච්චි කරේ නැත්නම් හැකියා මායිම අතර අපිට යන්න බැරි වෙනවා. උපරිම පාවිච්චි කරේ නැත්නම් හැකියා මායිම අතර යන්න බෑ. එතකොට මොකද වෙන්නේ? අපිට හැකියා මායිමේ ඇතුළේ ලක්ෂයක කටයුතු කරන්න සිද්ධ වෙනවා. හරි. හරි. එහෙනම් මේ ඇතුලේ ඉන්න ඕනම ලක්ෂයකින් අපිට පෙන්වන්න පුළුවන් අපි සම්පත් උපරිම පාවිච්චි කරලා නැහැ කියලා. හරි. ඉතින් අපි ලක්ෂ්‍ය ගොඩක් පෙන්වන්න යන්නේ නැහැ. හරි. එකක් විතරක් පෙන්වන්න. හරි. සම්පත් භාවිතයේ අකාර්යක්ෂමතාව. ඒ කියලා දෙන්න පුළුවන්. මේ තව මේ ඕන තැනකට අකුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. සරලව. අපිට බඩ පිරෙන්න කන්න පුළුවන්. අපිට බඩ පිරෙන්න කන්න පුළුවන් කියලා මොකද? බත් පිඟන් දෙකක් කෑවොත් බඩ පිරෙනවා. හරි. එහෙනම් බඩ පිරෙන්න බත් පිඟන් කීයක් කන්න ඕනේ? දෙක. අපි එකක් කෑවොත් එහෙම බඩ පිරෙනවද? එකක් කෑවොත් බඩ පිරෙනවද? නෑ. හරි. බඩ ඇකිලිලා තියෙන කියලා. හරි. එකක් කෑවොත්. එතකොට බඩ පිරෙන්න නම් බත් පිඟන් දෙකම ගන්න ඕනේ. ඒ වගේ තමයි. උපරිමයට යන්න නම් අපි සම්පූර්ණ සම්පත් පාවිච්චි කරන්න. දැන් මෙහෙම හිතන්න. අපි මෙතන සම්පත් පූර්ණ වශයෙන් උපරිම පාවිච්චි කරනවා කියලා කියද්දි කිව්වා ඔයාලට මතක තියෙන්න ඕනේ ඒවා අනාගතය සඳහා වෙන් කරනවා කියලා. ඒ කියන්නේ ඉදිරි පරම්පරාව සඳහා සම්පත් වෙන් කළා තමයි අපි වර්තමානයේ පාවිච්චි කරන්නේ. වර්තමානයේ අදාළ ටික තමයි අපි උපරිම පාවිච්චි කරන්නේ. නේ? වර්තමානයේ අදාළ ටික තමයි අපි උපරිම පාවිච්චි කරන්නේ. ඒකට තේරුම් ගන්න. හරි. යම් වෙලාවකදී මේක පොඩ්ඩක් මතක තියාගන්න. සම්පත් අධි උපයෝජනයක් කළොත් මොකද පුතේ අධි උපයෝජනයක් කියලා කියන්නේ? සාමාන්‍ය සම්මත ක්‍රමයට වඩා වැඩිපුර පාවිච්චි කළොත්. ඒ කියන්නේ මිනිස්සෙක් වැඩ කරන්නේ පැය 8යි. අපි කියනවා යාට පැය 12ක් වැඩ කරන්න කියලා. වැඩි කාලයක් කරන්න බෑනේ. පැය 12ක් වැඩ හැමදාම. එයා අසනීප වෙනවා. හරි. ඒක අධි උපයෝජනය කියන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි දීර්ඝ කාලයක්. අපිට පුළුවන් ඕන නම් හදිසි අවස්ථාවකදී අධි උපයෝජනයකට යන්න. අධි උපයෝජනයකට ගියොත් පුතා මේ මායිමෙන් එළියට වයින්න පුළුවන් අපිට. අයි මේ මායිමේ පෙන්වන්නේ ප්‍රශස්තව පාවිච්චි කරලා ගන්න පුළුවන් ගන්න. ඒ කියන්නේ ශ්‍රමිකයෙක් නම් පැය 8 වැඩ කරාම ගන්න පුළුවන් පාලන ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. පැය 8 වැඩ කරන කෙනෙක් පැය 12 වැඩ කරොත් එහෙම මේකෙන් එළියට පනින්න පුළුවන්ද බැයිද? පැය 8 වැඩ කරන කෙනෙක්ට පැය 12ක් වැඩ කරන්න කිව්වොත් ඒක සාමාන්‍ය ක්‍රමේ නෙවෙයි. හැබැයි මෙතනින් එළියට යන්න පුළුවන්ද බැයිද? ඔව් මෙතනින් එළියට යන්න පුළුවන්ද බැයිද? මොකෝ කියන්නේ කට්ටිය? ඔව් මෙතනින් එළියට යන්න පුළුවන්ද බැයිද? යන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක දිගටම තියාගන්න බෑ. ඇයි? හැමදාම පැය 12ක් වැඩිපුර වැඩ කරන්න බෑ පුතේ මේක. එතකොට සම්පත් අධි උපයෝජනය කියන එක සාර්ථක නැහැ. ඒකයි අපි කියන්නේ ප්‍රශස්තව උපයෝජනය කරොත් තමයි මේකට යන්න පුළුවන්. ඒතර අධි උපයෝජනයකද මෙතනින් එළිය ලක්ෂයකට යන්න පුළුවන්. කවදාවත් බෑ කියන එක නෙවෙයි ඒක. එළිය ලක්ෂයක ඉන්න පුළුවන්. ගොඩක් කල් ඉන්න බෑ. එහෙනම් අපි ඒක අතහැරලා දාමු. ඇතුළේ ලක්ෂයක ඕන තරම් කල් ඉන්න පුළුවන්. දැන් ඔක
අර බත් කතාවේ විදිහට සාමාන්‍යයෙන් බත් පිඟන් දෙකක් කෑවොත් තමයි මායිමට එන්නේ. බඩ මේ වගේ පිරෙන්නේ. මේක වඩා පොඩ්ඩක් බඩ පිරෙන්න ගන්න බැරිද? එන්නේ සාමාන්‍යයෙන් බඩ පිරෙන ගන්න මේ තියෙන්නේ. පිඟන් දෙකක් කෑවා. මේට වඩා ඩීටක් බඩ ඉස්සරහට යන කන්න බැරි වෙයි. ඔයා ওই බණ ගෙවල් වල ගියාම, බගුල් ගෙවල් වල ගියාම මීට වඩා පොඩ්ඩක් වැඩිපුර කනවනේ. හැමදාම එහෙම කන්න පුළුවන්. ඉන්දියා ඉස්මුත්තාව හැදෙනවනේ. හැමදාම එහෙම කන්න බෑනේ. හරි. හැබැයි ඉතින් පිඟන් දෙකට වඩා අඩුවෙන් ගන්න බෑයි. ඩයට් කරනකොට අඩුවෙන් ගන්න. හරි. එහෙම තමයි. හරි. එතන මේක තමයි ප්‍රශස්ත ගාන. ඊට වඩා අඩුවෙන් ඉන්න පුළුවන්. වැඩියෙන්ුත් ඉන්න පුළුවන්. වැඩියෙන් ඉන්නවා කියන එක කරන්න හරි අමාරුයි. අඩුවෙන් ඉන්නවා කියන එක ඕන තරම් කරන්න පුළුවන්. එහෙනම් ඌනෝපයෝජනයේදී හැකියාව ආයම ඇතුළත ලක්ෂයක කටයුතු කරනවා. රටක විභව නිමෝම මට්ටමට වඩා සැබෑ නිමෝම මට්ටම පහත වැටෙන අවස්ථාවක හැකියාව ආයමෙන් ඇතුළත පිහිටි ලක්ෂයක ආර්ථිකයක් කටයුතු කරනවා. සම්පත් අකාර්යක්ෂමව භාවිතයක් සිදු වේ නම් මෙවැනි තත්ත්වයක් දැකිය හැකියි. ආර්ථික අවපාත, සම්පත් ඌනෝපයෝජනය, විරැකියා තත්ත්වයන්, කර්මාන්ත වසා දැමීම ආදී හේතු කාරණා නිසාවෙන් ආර්ථිකයේ හැකියාව මායිමෙන් වම්පස ලක්ෂයක කටයුතු කරනවා. දැන් මේ වර්තමාන කාලේ වෙලා තියෙන මෙන්න මේ වගේ තත්ත්ව. උපරිම දායකයවට ගිහින් නැහැ. මේ ප්‍රස්තාරය යන ගන්න පුතේ එතන පල්ලෙහා තියෙන ඊටේ.